right. සුබෝදෑසනක් ලබයි. එහෙනම් පටන් ගමු අපි. ගිය සතියේ අපිට පුළුවන් ලොජික් එකෙන් පටන්ගෙන මූලික ద్వාර ටික සාකච්ඡා කරන්න. මූලික ద్వාර විදිහට අපි and එක O එක සහ not එක සාකච්ඡා කරා. ඊට අමතරව අපි XOR කියන ద్వාරය සාකච්ඡා කරන්නේ. පළවෙනි දවසේ සහභාගී වෙන්න බැරි වෙන අය වීඩියෝ එක බලලා මෙන්න මේ ටික කවර් කරගන්න ඇති කියලා හිතනවා. එතකොට අපිට පුළුවන් අද මෙන්න මේ මූලික ద్వාර වලින් ඉදිරියට තවත් ద్వාර වර්ග කිහිපයක් තියෙනවා. එන්නේ ద్వාර වලට කොහොමද පිවිසෙන්නේ කියලා බලන්න. එහෙනම් මූලික ద్వාර කියලා අපි හඳුන්වනවා මෙන්න මේ ద్వාර තුන. එතකොට මෙන්න මේ ద్వාර තුන උපයෝගී කරගැනීමෙන් ගොඩනගා ගන්න තවත් ద్వාර වර්ග කිහිපයක් තියෙනවා. එන්නේ ద్వාර වලට කියනවා අපි combinational gate කියලා. combinational gate නැත්නම් ద్వාර සංයෝජනය කියනවා. එහෙනම් මාතෘකාව දාගන්න වැඩි වෙලාවක් යවන්න නැතුව ద్వාර සංයෝජනය බෝඩ් එකේ ලියන එක පැහැදිලි නැද්ද මන් දන්නේ. හරිම පොඩ්ඩක් බොඳ වෙලාද? පොඩ්ඩක් තියෙනවා නේද? හරි. ద్వාර සංයෝජනය combinational gate කියලා දාගන්න. එහෙනම් combinational gate කියන එක දාගෙන මෙහෙම ඡේදයක් ලියා ගන්න. and or not කියලා කමා දාලා ලියා ගන්න. and or and comma o comma not යන ප්‍රධාන ద్వාර තුන and o not යන ප්‍රධාන ద్వාර තුන උපයෝගී කරගනිමින් ගොඩනගා ගන්නා ලද ద్వාරවලට ద్వාර සංයෝජනයයි කියනු ලැබේ. බලමු මෙන්න මේ ద్వාර කොහොමද සකසා ගන්න. තවත් ගේට්ටු වර්ග වගේක් තියෙනවා. හැබැයි මේවා ගොඩනගා ගන්නේ මෙන්න මේ කියපු මූලික ద్వාර තුන උපයෝගී කරගනිමින්. එහෙනම් මාතෘකාවක් දාන්න. අලුත් ద్వාරයක් අපිට හම්බ වෙනවා. NAND ద్వාරය. NAND द्वारे
නැන්ඩ් එක ගොඩනගා ගන්නේ මෙන්න මෙහෙමයි. නැන්ඩ් කියන්නේ ඔයාලට මේකේ පොඩි අපේ මුලින් හම්බෙච්ච ద్వාර වලින් පොඩි හැඩයක් ඇහෙනවනේ. ඇන් කියන එක පොඩ්ඩක් ඇහෙනවා මේක ඇතුලේ. එහෙනම් ඇන් එක මේක ඇතුලේ තියෙනවා. ඇන් එකටම තාම මොකක් හරි එකක් සෙට් වෙනවා. ඇන් එකක් මේක ඇතුලේ තියෙනවා. ඇන් එකටම ඉදිරියෙන් not එකක් දානවා. not plus and NAND වෙනවා. මෙතනදී මෙන්න මේ අකුරු දෙක අයින් කරලා අපි මේ දෙක එකතු කරලා මොකද්ද කියන්නේ? NAND කියලා කියා ගන්නවා. ඒ කියන්නේ n අකුරකින් ඉදිරියට ආවම අපි දන්නවා එහෙනම් not එකක් මෙතෙන්ට සෙට් වෙලා තියෙනවා කියලා. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මෙන්න and ద్వාරේ අපි දන්නවා මේ විදිහටයි මේක යන්නේ කියලා. ඔන්න and එක ඔහම and එකක් දීලා මේක ඔහම යනකොට and එකේ එන output එක අනිත් පැත්ත හරනවා. ඒකෙන්ම and එකේ ප්‍රතිඵලයේ ප්‍රතිදානයට not එකක් සම්බන්ධ කරනවා. මේක තමයි මේ තියෙන්නේ. මොකක්ද දැන් සිද්ධ වෙන්නේ? මේකට හරියටම සර්ව සමයි NAND ద్వාරේ මේ ගේට්ටු දෙකම එකක් විදිහට සකස් කරනවා. එක වර්ගයක් විදිහට. එහෙනම් මේකේ ප්‍රතිදානයේ විදිහට නැත්නම් මේකේ NAND ద్వාරයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේකට භාවිතා කරන සංකේතය and එක වගේම අඳිනවා. ඊට පස්සේ මේවා මුකුත් නැහැ. NAND කියු ගමන් not හැඩයක් තියෙනවා නේද? එහෙනම් පොඩි නහයක් වගේ එකක් මේකට දානවා. මෙච්චරයි මේක වෙන්නේ. එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද? and ద్వාරයේ සමගින් not ద్వාරයේ එකතු කර ගැනීම, එක්ව ගැනීම NAND ద్వාරයේ සකසා ගන්න හැකියි. එහෙනම් මේ දෙකම වෙනුවට මට ඉදිරියේදී මෙහෙම තා ගන්න පුළුවන් නේ. හැබැයි ඒක ඒ අවස්ථාවලදී විතරයි. හරි. එහෙනම් පැහැදිලි කාරණේ එහෙනම් පොඩ්ඩක් ලියා ගන්න. and ద్వාරයක ප්‍රතිදානයට අපි දන්නවා මේක and කියලා. අන්න බලන්න මම එකින් කර පැහැදිලිව කියනවා. and ద్వාරයක ප්‍රතිදානයට මේ and ద్వාරයේ ආදාන දෙක. මේතනින් යන ප්‍රතිදානයට. and ద్వාරයේ ප්‍රතිදානයට not ලියා ගන්න. and ద్వාරයේ ප්‍රතිදානයට not ద్వාරයක් සම්බන්ධ කර ගැනීම මගින් NAND ద్వාරයේ සකසා ගනු ලැබේ. NAND ద్వාරයේ සකසා ගනු ලැබේ කියලා මෙන්න මේක දාගන්න. NAND ద్వාරයේ සකසා ගනු ලැබේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දෙයක දැන් NAND ద్వාරයේ සංකේතය කියලා දාගන්න ඕනේ. මේක තමයි NAND ద్వාරයේ සංකේතය. මේක හැබැයි ගොඩනගන්නේ කොහොමද? මෙන්න මේ රූප සටහන භාවිතා කරලා ඒකින්ද මේක දාගන්න. NAND ద్వාරයේ සංකේතය කියන එක දාගන්න. මේ දෙක භාවිතා වෙලා යටින් දාගන්න මේකට යටින් NAND ద్వාරයේ සංකේතය.
මේ නැන්ඩ එක කොහොමද නිරූපණය කරගන්නේ? ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් මේවා මකන්නම්ම මම මේවා මතක් වෙන්නත් නොත් මම කියන්නම්. ඇන්ඩ් එකේදී අපි මෙහෙම ලිව්වා මුන්තියක් විදිහට, O එකේදී අපි ලිව්වා එකතුවක් විදිහට, නොට් එකේදී අපි ලිව්වා බා එකක් නේ මෙහෙම විදිහට. එතකොට කොහොමද නැන්ඩ් එක ලියන්නේ? නැන්ඩ් එක ලියද්දී බය වෙන්න එපා. ඇන්ඩ් එක වගේ ලියා ගන්න. ලියලා නැන්ඩ් කියපුවා මේ ගණිත පැත්ත මෙහෙම. මේකකට කියනවා ඕවර් එකක් කියලා. මෙන්න මේ සම්පූර්ණ එකේ ඕවර් එකක් කියලා කියනවා. මෙන්න මෙහෙම දාගත්තාම මේ බා එකක් දාපුවාම මේකට ඕවර් එකක් කියලා කියනවා. හරි. එහෙනම් මේකේ අපි ට්‍රූත් ටේබල් එක ගන්න යන්න. හරි. ඕවර් එකක් අරුවත් දාගන්න එක දාගන්න. නන්ද්වාරය ප්‍රතිදානය A plus අපි හිතමු A.B බා ලෙස නිරූපණය නැත්නම් ලෙස ප්‍රකාශ කෙරේ. මේ වාක්‍ය සම්පූර්ණ වෙන්නේ නම් A සහ B ආදාන සහිත නන්ද්වාරයක කියලා. හරි අපි ඒක දන්න නිසා මම A සහ B නේ උදාහරණ භාවිතා කරේ. හරිනම් ලියක A සහ B ආදාන සහිත නන්ද්වාරයක ප්‍රතිදානයේ A.B ඕවර් ලෙස ප්‍රකාශ කෙරේ. එන ඕවර් කියන වචනේ දැන් අදින් පස්සේ හම්බුනොත් ඔයාලා දැනගන්න ඕනේ ඕවර් එකක් කියන්නේ මෙන්න මේ කියන ප්‍රකාශනයට උඩින් බා එකක් තියෙන්න ඕනේ කියලා. එහෙනම් ඕවර් කියන එක අය මෙතනින් එහාට නොදන්නවා වගේ හැසිරෙන්න එපා. එහෙනම් ට්‍රූත් ටේබල් එක හදමු. පොඩි මාතෘකාවක් දාගන්න. නැන් ద్వාරය සඳහා සත්‍යතාවගුව. නැන් ద్వාරය සඳහා සත්‍යතාවගුව. හරි මෙන්න මෙහෙමයි සත්‍යතාවගුව ගොඩනගා ගන්නේ. මෙන්න ආදාන දෙක මම දන්නවා A සහ B කියලා. මුලින්ම ඔයා එකපාරට නැන්ඩ් එකට යන්න එපා. අපිට ඉදිරියේදී පුළුවන්. ඊට කලින් අපි ඇන්ඩ් එක හදාගෙන ඉමු. ඇන්ඩ් එක A.B කියලා ඔයාලා දන්නවා. ඊට පස්සේ තමයි නැන්ඩ් එක සකසා ගන්නේ තවත් ටිකක් ඉදිරියට ගිහිල්ලා. හරි. එහෙනම් ඇන්ඩ් එක මේ විදිහට තියෙන්නේ. හරි නැන්ඩ් එකට එන්න කලින් අපි ඒක ලියන්නේවත් නැහැ. අපි ඇන්ඩ් එක ලියාගෙන ඉමු. එහෙනම් අපි දන්නවා ආදාන ටිකේ ඉන්න පුළුවන්නේ දෙකම බිඳුව වෙන්න පුළුවන්. එකක් බිඳුව එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ A බිඳුව වෙලා එක වෙන්න පුළුවන්. නේ? මම කියලා තියෙනවා මේක බය වෙන්න දෙයක් නැහැ. ඒ true false ඒත් බය වෙන්න දෙයක් නැහැ. විදුලියක් සංඥාවක් උපදේශයක් ගමන් කිරීමට අදාළව එක ආමෙදක මාරු වෙන්න ඕනේ. true මෙහි false බිඳුව විදුලියක් සංඥාවක් උපදේශනයක් ගමන් කිරීමට අදාළව එක එහෙම නැත්නම් විදුලිය සංඥාවක් ගමන් නොකිරීමට අදාළව බිඳුව. එහෙම නැත්නම් ස්විච් එකක් ගන්න ඔන් එකේ තියෙනවා නම් එක
ස්විච් එක ගන්න ඕෆ් එකේ තියෙනවා බිඳුව කියන අදහස් මෙතන එක සහ බිඳුවේදී තියෙන. එහෙනම් මේ දෙකක් තියෙනවා නම් මේක බිඳුව වෙලා මේක එක වෙන්න පුළුවන්. මේක එක වෙලා මේක බිඳුව වෙන්න පුළුවන්. මේක එක වෙලා මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක පවතින්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. ඒ කියන්නේ ආදාන වර්ග දෙකයි නම් ඉන්පුට් වර්ග දෙකයි නම් මෙතන AB වගේ අකුරු වර්ග දෙකයි නම් භාවිතා වෙන්නේ. ඒතර දෙකයි තමයි මෙතන තියෙන ආදාන වර්ග ගන්න. ආදාන වර්ග ගන්න දෙකයි නම් ලැබෙන්න පුළුවන් ප්‍රතිදාන වර්ග ගන්න හොයන්නේ මෙහෙමයි. දෙක කියන සංඛ්‍යාව දාලා මේක දාන්න ඕනේ. එතකොට හතරයි. බැරියාගත් A B C කියලා තිබ්බොත් අම ආදාන 3ක්. එතකොට ඔයා දන්නවා මෙතන ආදාන වර්ග 3යි. එහෙනම් 3යි දෙකේ දා දෙක කියන ඉලක්කම නියතව දවාගත්තාගෙන මේ එන්න සංඛ්‍යාව උඩින් දානවා. එහෙනම් ප්‍රතිදාන 8ක් එන්න ඕනේ මේ විදිහට බේලි 8ක්. ඒ 3ක් වෙනකොට අපි බලමු. හරි. එහෙනම් මේ පැහැදිලි කතන්දරය. එතකොට කියනවා ආදාන වර්ග ගාන n ප්‍රමාණයක් නම් ප්‍රතිදාන වර්ග ගාන 2 n ප්‍රමාණයක් බවට පත් වෙනවා කියලා. හරි. එහෙනම් පැහැදිලි. හරි. බලන්න ගිය සතියේ දැනුම් භාවිතා කරලා මෙන්න මේක සම්පූර්ණ කරගන්න. හරි. බලන්න ඔයාලා තනියම සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා. හරි. මම කියන්නම් මෙන්න මෙහෙමයි. n ద్వාරයේදී සිදුවෙන්නේ මේ වගේ දෙයක්. n ద్వාරයේදී සහ කියන වචනේ තියෙනවා. සහ නම් දෙන්නම සත්‍ය වුණොත් දෙන්නම එක වුණොත් පමණයි ප්‍රතිදානයත් එක හෝ සත්‍ය වෙන්නේ. ඒ කියන්නේ පරිපතයක විදුලිය ගලනකොට මෙන්න මෙහෙම ස්විච් දෙකක් තියෙනවා නම් ඒක තියෙන්නේ ශ්‍රේණිගතව මේ ස්විච් දෙකම ඔන් කරොත් විතරයි මෙතනින් කරන්ට් එක ගලන්නේ. එහෙනම් මේ දෙකම එක විදිහට පවතින්න ඕනේ. එකක් විතරක් ඔන්න එකේ තිබ්බට කරන්නේ අතනින් එහාට විදුලිය. එහෙනම් බිඳු බිඳු තිබ්බත් බිඳුම තමයි. බිඳුවයි එක. ඒ කියන්නේ මෙයා ඔන්න එකේ තිබ්බ කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් එයාත් බිඳුවමයි වෙන්නේ ප්‍රතිදානේ. මෙයා ඔන්න එකේ තිබ්බට මෙයාත් බිඳුවමයි. මේ දෙන්නම ඔන්න එකේ තියෙන්න ඕනි. එතකොට තමයි විදුලිය ගන්න. එහෙනම් n එකට අදාළ හොඳට මතක තියාගන්න. එක තැනක එක තිබ්බට ප්‍රමාණවත් නැහැ. තැන් දෙකේම එක තියෙන්න ඕනි. එහෙනම් 1 කියන එක මෙන්න මේ පිළියේ මේ විදිහට දා ගන්නවා. හරි. එහෙනම් හරි දැන් n එක හරි. n එක ආශ්‍රයෙන් මම n දෙක ගොඩනගා ගන්න ඕනි. කොහොමද n දෙක ගොඩනගා ගන්නේ? ඊළඟ පේලියවා බය නැතුව n දෙක ලියලා n කියන එක මෙහෙම කියවන්න ඉස්සරම n දෙක මුඩින් ආවොත් නැන්නේ ඉතින් ඕබා එකක් තියෙනවා නම් n අකුර කියවන්න පටන් ගත්තත් කවන්නේ නැහැ කියලා නේ. මේක n. n n එක තියෙනවා. හරි. මේක කොහොමද n වෙන්නේ? මේ තියෙන එක අනිත් පැත්ත හරවලා මේක නිකන් පයින් එකක් ගහලා වගේ. නේ? එයා ඉන්නේ මේ පැත්ත නම් අනිත් පැත්ත හැරෙන්න පයින් එකක් ගහලා වගේ. ඒ කියන්නේ බිඳුව නම් අනිත් පැත්ත හැරෙන්න ඕනි 1 කියලා. බිඳුව නම් අනිත් පැත්ත හැරෙන්න 1 කියලා. මොකද අනිත් පැත්ත හැරෙන්න නෝට් එකක් දාලා තියෙන්නේ. බිඳුව නම් 1 එක නම් බිඳුව. අන්න පැහැදිලි දැන්. එහෙනම් නම් ద్వාරයකට අදාළ සත්‍යතාවය ඔන්න ඔය විදිහයි.
හරි. ඊළඟ මාතෘකාව දාගන්න නෝද්වාරය කියලා. දැන් නැන්ද එක ඇහිච්ච ඔයාලා නෝ එක ඇහෙනකොට දන්නවා ඉතුරු ටික ඕනනම් ඔයාලගේ නෝට් එක තනිය වුණත් ඔයාලට සකසා ගන්න පුළුවන් දැන් පැහැදිලි කිරීමකින් තොරව මොකද්ද නෝ එක සකස් වෙන්නේ කොහොමද කියන එක දැන් අවබෝධයක් හම්බෙලා තියෙනවා නැන්ද එක කියපු විදිහෙම. හරි. එහෙනම් නෝ එක වෙන්නේ මෙහෙමයි. ඕ ద్వාරයකට නොට් ద్వාරයක් සම්බන්ධ කර ගැනීමෙන් හදා ගන්න පුළුවන් අපිට නෝ ద్వාරය. හරි. නෝ ద్వාරය සකසා ගන්නේ කොහොමද? ඕ එකක් අපිට හම්බ වෙනවා. ඕ එකට අපි දානවා ඉදිරියේ නොට් එකක්. මේක සයිලන්ට් වෙනවා කියද්දි එන්න අකුරත් එක්ක මේක අයින් කරලා ගිහිල්ලා මොකද්ද වෙන්නේ? නෝ කියලා කියනවා. එහෙනම් මේක තමයි නෝ ద్వාරය කියන්නේ. හරි. එහෙනම් නෝ ద్వාරය කියන මාතෘකාව දාලා ලියා ගන්න. ඕ ద్వාරයකට නොට් ద్వාරයක් සම්බන්ධ කර ගැනීම මගින් නෝද්වාරය සකසා ගැනීම නෝ එක සකස් කරගන්නේ නොට් එකේ යෝ එකේ එකතුව. හරි. එහෙනම් නෝ එක සකසා ගන්නේ එන්නේ ආකාරයටයි. එහෙනම් බලමු කොහොමද මේකේ ඉතුරු සංකේතයම සකස් වෙන්නේ කියලා. ඔන්න ආදාන දෙකයි තියෙනවා. ඕ එක නම් මෙන්න මෙහෙමයි. මේකේ ප්‍රතිධාරයට මම මෙතනින් සම්බන්ධ කරනවා නොට් ගේට් එකක්. මේක යන්නේ මොකද්ද ඒක? මෙතනින් අනිත් පැත්ත හරවනවා නේද? හොඳට මතක තියාගන්න මම කියන වචනේ මොනවද මතක තියාගත්තාට කමන්නේ. නොට් එක ගන්නකොට පයින් එකක් ගහනවා අනිත් පැත්තට එන්නගෙන. තියෙන එක නෙවෙයි. ඒක ප්‍රතිවිරුද්ධාර්ථයයි යන්නේ නේ. හරි. එහෙනම් මෙතනදී මෙහෙම නොට් එකක් සම්බන්ධ කරනවා. මේකට වෙනුවට මේ ద్వාර සංයෝජනය මේ දෙකම එකක් බවට පත් කරලා මට දැන් මෙතනින් එළියට යවන්න පුළුවන්. මේකට හරියටම සාධු සමයි. මෙන්න මේ එකයි හැදේ. බය වෙන්නේ නැතුව මෙන්න මේ හැදේ ඒ විදිහටම දාගන්න ආදාන දෙකක් තියෙනවා. මෙතන මේකේ කෝණේ නේද මේ නොට් එකේ තියෙන එක අයින් කරලා පොඩි නහයක් ගා ගන්නවා. ඔයාලා මේක ඊළඟට දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්නේ මේක නෝද්වාරය කියන්නේ මේක ඕ එකක් කිය. පොඩි නහයක් වගේ මෙන්න මේ වගේ බෝලයක් ආපු ගමන් ඒකට නොට් එකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් මේ දෙක නෝ කියන එක දාගන්න ඕනේ. එහෙනම් මෙතනින් දාගන්න නෝද්වාරයට අදාළ සංකේතය. මේක ලියා ගන්න. ලියා ගන්න නෝද්වාරයට අදාළ සංකේතය. එහෙනම් මම මේක මකනවා. මේක නිරූපණය කරන්නේ නැත්නම් මේක ප්‍රකාශනය කරන්නේ මෙන්න මේ විදිහට. ඕනම් ප්‍රකාශ කරන්නේ කොහොමද? A plus B කියලා. එහෙනම් නොවිච්ච ගම මේකට ඕබා එකක් ගන්නවා. එහෙනම් මේක ඇවිල්ලා නෝර් වෙනවා. එහෙනම් නෝද්වාරය මෙහෙමයි. A සහ B ආදාන තරුවත්තා ලියා ගන්න. A සහ B ආදාන සහිත
A සහ B ආදාන සහිත නෝද්වාරයක ප්‍රතිදානය A plus B බා එකක් A plus B over බා ලෙස හැඳින්වේ. A සහ B ආදාන සහිත නෝද්වාරයක ප්‍රතිදානය A plus B over බා ලෙස හැඳින්වේ. හරි. ඔය විදිහටම තමයි නම් දෙකේ සිද්ධ වුණේ. එහෙනම් වෙලාව යවන්න නැතුව කෙලින්ම අපි යමු සත්‍යතාවක් හෝ එහෙම නැත්නම් truth table එක ගොඩනගා ගන්න. හරි. එහෙනම් ලියා ගන්න. නෝද්වාරයකට අදාළ සත්‍යතාවකුව නෝද්වාරයකට අදාළ සත්‍යතාවකුව. හරි. මම පැහැදිලි කිරීම කරා. එහෙනම් බලන්න තනියම මොකද්ද කරන්න ඕනේ තනියම නෝද්වාරයට අදාළ සත්‍යතාවකුව විනාඩියක් දෙන්න තනියම ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ නම් නෝ එක කොහොමද සකස් වෙන්නේ කියලා කිව්වා. නෝද්වාරයට අදාළ සත්‍යතාවකුව තමයි මිස් කරගන්න එපා සමහර කාරණානේ. මිස් වුණාම ඊළඟ කාරණේට යන්නේ අමාරුයි. එතකොට කොහොමරි සාධාරණ හේතුවක් කරලා හරි මිස් වුණොත් විනාඩි ගාණක් හරි ඒක කොහොම හරි ඉල්ල ගන්න ඔයාලා පුරුදු වෙන්න නේ. නැත්තම් එතනින් ස්ටෙප් බයි ස්ටෙප් කරන්නේ. මේක එළව ගොඩ යනවා කියන එක මෙන්න මෙහෙම පරිසලක් වගේ යනවා නම් මෙහෙම යන්න ඕනේ කියන එකට ඒක තියෙනවා. මෙතනදී පොඩි ગેප් එකක් තිබිලා තිබ්බොත් මෙතනින් එහාට පැනින්න අමාරුයි. නේ එහෙම ગેප් හදා ගන්න එපා. ඒ කියන්නේ තුන ඇතුලේ. කොහොම හරි ආවනේ නියමිත වේගාංග වලට කරගෙන යන්න තම ඔය විශාල එන පාටක් ගන්න නේද? එනකම් කියලා බල බල ඉන්න එපා. හරි සත්‍යතාවක ගොඩනගා ගන්න තනියම. ආදාන දෙකක් නම් මේ විදිහට එන්න ඕනි. විනාඩියක් විතර දෙන්න. O එකක් ඇහිච්ච ගමන් O එක මේ විදිහට දාන්න ඕනි. ඒක ගොඩනගාගෙන ඉවර වෙලා ඉතුරු එකට යන්න. හරි දැන් ඔය විදිහට තියන්නම්. එහෙනම් අපි ඒක ලියමු. එන්න පුළුවන් ප්‍රතිදාන තමයි 0.1 sorry 0.0 පටන් ගමු. 0.1 මේක 1 ඔන්න ලැබෙන්න පුළුවන් ප්‍රතිදාන හතර ආදාන හතරෙන් ආදාන වර්ග ආකාර හතර. ඊට පස්සේ මෙන්න මෙතන ප්ලස් b දිනනවා. ඊට පස්සේ o එකනේ
ඕකේදී අපි දන්නවා සහ කියන එක තියෙන්නේ. එතකොට එකක් විතරක් නිවැරදිව තිබ්බොත් ප්‍රතිදානය නිවැරදිය කියන්නේ ස්විච් සකස් කරලා තියෙන මෙන්න මේ විදිහට. මෙතන එකක් දැම්මොත් උඩින් යනවා. එක දැම්මොත් යටි මේ එකක් විතරක් ඔන්න එකේ තිබ්බොත් ඇද්දි මෙහෙම මෙතනින් යාට කරන්ට් එක ගන්නවා. දෙකම දැම්මත් ගැටලුවක් නැහැ. දෙකම ඔෆ් කරලා දෙපොත් තමයි යන්නේ නැත්තේ නේද? දෙකම ඔෆ් කියන්නේ බිංදු බිංදු. එහෙනම් එතන බිංදු එකක් දාලා තිබ්බොත් ප්‍රතිදානය එක එනවා නේ. එකක් හෝ එක තිබ්බොත් ප්‍රමාණවත්. හරි. ඔන්න ඔය එක සකස් කරා. ඕකේම අනිත් පැත්ත තමයි නෝ එක. බය වෙන්න එපා. ඕ එකේ එන ප්‍රතිදානයට පයින් කැප් ගන්නවා නේද? අනිත් පැත්ත හැරෙන්නේ කියලා. මොකද වෙන්නේ? බිංදුව එක වෙනවා. එක බිංදුව වෙනවා. අන්න ප්‍රතිදානය නෝද්වාරයට අදාළ සත්‍යතාවව එන ලියා ගන්න එක. එදා මම XOR ద్వාරය කියලා දුන්නා XOR එක. XOR වගේම XNOR එකක් කියලා දෙන්න පුළුවන්. හරි මම මතක් වෙන්නේ XOR එකක් කියන්න. මොකද්ද XOR එකේදී සිද්ධ වුනේ කියන එක. හරි. අර ගිය සතියේ කියපු XOR එකේ පොඩි නෝට් එක ගාවට යන්න. ලියන්න ඕනේ. XOR එකේදී සිද්ධ වුණේ මේ වගේ දෙයක්. O එකක් නේ O හැඩයක් ඇහෙනවා. මෙන්න මෙහෙම O හැඩයක් ඇහෙනවා. XOR එකක් ආව ගමන් මම මේකට පොඩි ඉරක් මෙහෙම දාලා මේක සම්බන්ධ කරගන්නවා. මේක තමයි XOR ద్వාරයට අදාළ සංකේතය උනේ. හරි. එහෙනම් ළමයි හොඳට පැහැදිලි XOR ద్వාරයේ සංකේතය. එහෙනම් මේකෙදී අපි සිද්ධ කරේ මෙහෙමයි. O එකේදී නම් අපිට එක එකක් තිබ්බත් ප්‍රමාණවත් ප්‍රතිදානය ලැබෙන්න නේ. මෙන්න මෙහෙමයි. එහෙනම් පරිපතේදී මෙයා මෙතනින් ගලන්නේ එක්කෙනෙක් පමණක් විවෘතව තිබ්බොත්. ඒ කියන්නේ දෙන්නම ඕන් කරලා තිබ්බට මෙයා යන්නේ නැහැ. මෙයාට ඕනි එකම වර්ගයේ වෙන්න ඕනි දෙකම නෑ. එකම වර්ගයේ වුණොත් දෙකම මෙයා ප්‍රතිදානය අසත්‍යයි බිඳුවයි කියලා දාන වර්ග දෙකම සත්‍ය වෙන්න ඕනි. හරි. එහෙනම් අර මම කිව්වා කාන්දම් වගේ නේද? වර්ග දෙක වෙනම තිබ්බොත් තමයි මේක හරියන්නේ. එහෙනම් ඒකෙදි සිද්ධ කරේ මෙන්න මෙහෙම ප්‍රතිදානය ලබා ගත්තේ AB කියලා ගත්තාම බිඳු බිඳු බිඳුවයි එකයි එකයි බිඳුවයි එකයි එකයි. ඊට පස්සේ මට පුළුවන් මේක ප්‍රතිදානය XOR එකේදී ලියන්න. ඕ මෙහෙම XOR මෙහෙම. ඔන්න සංකේතය මේ ප්‍රකාශන කරන විදිය A plus B plus එක රවුන්ඩ් කරා. හරි. එහෙනම් ප්ලස් එක රවුන්ඩ් කරලා මේක කොහොමද ලියාගන්නේ? බිංදු බිංදු නම් ප්‍රතිදාන වර්ග දෙකම එක වගේ තිබ්බොත් මේ දෙකේ මේ විනිගහන දෙකේ දෙකම එක වගේ තියෙනවට බිංදු දෙක වෙනස් වර්ග වලින් තිබ්බොත් එක අන්න XOR එකේදී මෙන්න මේ විදිහටයි අද ගිය සතියේ කරපු කාරණයක්. හරි. XOR එකෙන් පස්සේ ඒත් එක්කම ප්‍රකාශ කරන්න හොඳයි කියලා දවන්නේ මම ගිය සතියේ කැලේකට මම ගත්තා. මොකද මේක වෙනත් හැඩයකින් හැදෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ නෝ එකයි නොට් එකයි වගේ ద్వාර වර්ග දෙකක් එකතු කරලා හදන එකක් නෙවෙයි. හරි. කමන්න මෙන්න අලුත් කොටසක් එනවා අපිට. XNOR ద్వාරය දාගන්න මාතෘකාව
හරි විදිහට කොහොම හරි මූලික ద్వාර සහ සංයෝජන ద్వාර ඒ සියල්ල විදිහට බැලුවොත් මේ වෙනකොට අපි ద్వාර වර්ග 6ක් කියලා තියෙනවා. මේ 7 වෙනි ద్వාරය x නෝර් ద్వාරය 7 වෙනි එක තමයි මේ කියමින් යන්නේ. හරි. ඇත්තටම කිව්වොත් මේකෙදි සිද්ධ වෙන්නේ XOR එකේ ප්‍රතිවිරුද්ධය නේ XOR එකට පයින් එකක් ගහලා වගේ. හැබැයි මේක හඳුන්වන්නේ XOR එක ආශ්‍රයෙන් නෙවෙයි. ඉස්සෙල්ලා කරපු වැඩේම තමයි අපි කරන්නේ. මේක ඉස්සෙල්ලා සිද්ධ කරේ මොකද්ද? මෙහෙම O හැඩයක් මේක ප්‍රකාශ වෙනවා. No හැඩයක් වෙනවා. ඊට පස්සේ XOR හැඩයක් වෙනවා. මෙන්න මෙහෙමයි. මේ දෙකේදී ළමයි මේ දෙකම එකම වර්ගයේ වුණොත් තමයි මෙයා ප්‍රතිදානය එකක් කරගන්නේ. ඒ කියන්නේ දෙකම ඕෆ් වෙලා තිබ්බොත් ඒත් මොකක් හරි යනවා. මේ නිෂ්පාදනය කරලා හරි යනවා දෙකම ඕෆ් නම්. හරි. දෙකම ඔන්න එකේ නම් ආයෙත් යනවා. එකක් විතරක් දෙන්න බෑ. එකක් විතරක් දෙන්න මේ යන්නේ නෑ. එහෙනම් මේක XOR එකේ ක්‍රියාකාරීත්වය එහෙමයි. එහෙනම් ලියා ගන්න. මේක ප්‍රකාශ කරන විදිය මම කියන්නම් කොහොමද කියලා. ඔන්න O එකක් නම් මෙහෙම හොඳට බලන්න එකින් එක O එකක් විදියට අල්ලන්න ඕනේ. හරි. No එකකුත් වෙනවා. හරි. XOR එකකුත් වෙනවා. හරි. අන්නව තමයි මේක ප්‍රකාශ කරන්නේ සංකේතය. මේක ප්‍රකාශ කරන ආකාරය කිව්වොත් මෙන්න මෙහෙමයි. AB කියන ආදාන දෙක මෙතන යනවා නම් AB කියන O කියන එක හැද්දි මම මෙහෙම කරනවා. No කියන එක හැද්දි මෙහෙම කරනවා. XOR එක කියද්දි මෙහෙම කරනවා. එහෙනම් මෙන්න මේක සංකේතය. ඔය විදිහට තියෙනවා. එහෙනම් ලියා ගන්න. ආදාන දෙකම එකම වර්ගයේ වූ විට ආදාන දෙකම එකම වර්ගයේ වූ විට ආදාන දෙකම එකම වර්ගයේ වූ විට ප්‍රතිදානය සත්‍ය වේ. ප්‍රතිදානය සත්‍ය වේ. ආදාන දෙකම එකම වර්ගයේ වූ විට ප්‍රතිදානය සත්‍ය වේ. ආදාන දෙක වෙනස් වර්ග වූ විට ප්‍රතිදානය අසත්‍ය වේ. හරි. මම ලියා ගන්න. මුකුත් නෑනේ. හරි. එහෙනම් අපි දැන් ට්‍රූත් ටේබල් එක අඳගමු. හරි. ඔයාලා මෙන්න මේ සංකේතය කියලා
සංකේතය කියලා මෙන්න මේකත් ප්‍රකාශනය කරන්න මේ ආකාරයට කියලත් දාගන්න. මේකට දාගන්න සංකේතය කියලා XOR ద్వාරයකට අදාළ XNOR ద్వාරයකට අදාළ මේක A සහ මේක තවදුරටත් දාලා ලියා ගන්න. A සහ B ආදාන සහිත XNOR ద్వාරයක A සහ B ආදාන සහිත XNOR ద్వාරයක ප්‍රතිදානය මෙන්න මේක ලියලා ප්‍රතිදානය මෙන්න මේක ලියලා අයුරින් ප්‍රකාශ කරේ කියලා දාගන්න. අයුරින් ප්‍රකාශ කරේ කියලා දාගන්න. හරි. එහෙනම් දාගන්න XNOR ద్వාරයේ සත්‍යතා ලකුණ සත්‍යතා වගුව XNOR ద్వාරයේ සත්‍යතා වගුව හරි. ඒක ගොඩනගා ගන්න දැන් නම් පුළුවන් අපිට. මෙහෙමයි. මොකද්ද මේකට එන්න ඕනේ? AB කියන ආදාන දෙකම එන්න ඕනි. බිංදු 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 1 බිංදු 1 අන්න ආදාන ගාවා. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? එකපාරින් මට ලියා ගන්න පුළුවන්. මේක මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මේ හැඩේ තමයි XNOR එකට බලපාන්නේ. එහෙනම් දෙකම එකම වර්ගයේ වුණොත් තමයි මෙයා එක වෙන්නේ. වෙනස් වර්ග වලින් තිබුත් මෙයා එන්නේ නැහැ. අන්න එහෙනම් මේ විදිහට දාගන්න. හරි. ලියලා ඉවර නම් දාගන්න.
सार्वत्रिक द्वार, सार्वत्रिक द्वार। यूनिवर्सल गेट කියනවා. यूनिवर्सल गेट सार्वत्रिक, सार्वत्रिक द्वार දාගන්න අලුත් මාතෘකාවක් අලුත් අංගයක් පරිස්සමට මේ ටික කරගන්න. හරි. මූලික ద్వාර විදිහට හඳුන්වාගත්තේ මම දන්නවා මූලික ద్వාර කියන්නේ මේ තුන. මූලික ద్వාර කියන්නේ මෙන්න මේ තුන. මොනවද? මූලික ద్వාර උනේ and එක O එක not එක. හරි. එහෙනම් සර්වාත්‍රික ద్వාර කියන්නේ තමයි මෙන්න මේ හඳුන්වාගත් මූලික ద్వාර කිහිපය ආශ්‍රයෙන් nan සහ no කියන ద్వාර වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරනවා නම් ඒක අපි කියනවා යුනිවර්සල් ගේට් එකක් කියලා. එතකොට සර්වාත්‍රික ద్వාර විදිහට හඳුන්වන්නේ මෙන්න මේ දෙක. සර්වාත්‍රික ద్వාර නම් මේ දෙක, මූලික ద్వාර නම් මේ තුන. හරි. හොඳට මතක තියාගන්න ඉන්න යුනිවර්සල් ගේට් වලට කියන්නේ nan සහ no කියන එක. මෙහෙදි සිද්ධ වෙන්නේ මේවා සකස් කරගන්නේ මේ ద్వාර වලින් තමයි. හැබැයි යුනිවර්සල් ගේට් වලදී අපි කරන්නේ මෙන්න මෙතනදී අපි කරන්නේ මෙන්න මේ දෙක භාවිතා කරලා මෙන්න මේවා ගොඩනගා ගන්නවා. ඒ වගේ ගොඩනගා ගන්නවා නෙවෙයි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරනවා. හරි. එහෙනම් ලියන්න and O not යන මූලික ద్వාරයන් හි ක්‍රියාකාරීත්වය ප්‍රතිදානය කර ගැනීමට nan සහ no ద్వාරවලට හැකි වේ. 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 මෙම ద్వාරයන් දෙක නැත්තම් nan සහ no ద్వාරයන් දෙක සර්වාත්‍රික ద్వාර ලෙස හැඳින්වේ. සර්වාත්‍රික ద్వාර ලෙස හැඳින්වේ.
ඊළඟට දාගන්න පොඩි ඇයි අපි සර්වාත්‍රික ద్వාර භාවිතා කරන්නේ කියන එක නේ. ඒ කියන්නේ නැන්ඩ් එක සහ නෝ එක භාවිතා කිරීමේ වාසිනේ. එතනදී අපි දන්නවා ඇන්ඩ් එකයි නොට් එකයි එකතු කළා. ඒ කියන්නේ ద్వාර දෙකක් වෙනුවට තමයි නැන්ඩ් එක භාවිතා කරන්නේ. එතකොට මේ ద్వාර දෙකක් භාවිතා නොකර එක ద్వාරයක් භාවිතා කර ගැනීමේ වාසියක් තියෙනවා. ඒ වාසි ටික සාකච්ඡා කරනවානේ. ඒ කියන්නේ නෝ එකදී දන්නවා ඕ එකයි නොට් එකයි කියන දෙක එකතු වෙලා හැදෙන්නේ. හැබැයි එතනදී අපි මේ දෙකම වෙනුවට නෝ එක භාවිතා කරනවා. ඒතකොට ద్వාර දෙකක් නැතුව එකක් භාවිතා කර ගැනීමෙන් අපිට සැලසෙන වාසි කිහිපයක් තියෙනවා. එහෙනම් ලියා ගන්න. සර්වාර්ථික ద్వාර භාවිතා කිරීමෙන් සලසාගත හැකි වාසි එක මෙන්න මෙහෙමයි. අර දෙකක් භාවිතා කරනවට වඩා අපි ඉලෙක්ට්‍රොනික සර්කිට් එක අපි භාවිතා කරන ඉලෙක්ට්‍රොනික සර්කිට් එක එහෙම නැත්නම් මෙන්න මේ පරිපථය සර්වාර්ථික ద్వාර භාවිතා කරපු ගමන් ළමයි මොකද වෙන්නේ? වේගවත් වෙනවා. පරිපථය වේගවත් වෙනවා. මේට දරන්න තියෙන වියතම ඒකත් අඩු වෙනවා. ඒ කියන්නේ පිරිවැයත් අඩු වෙනවා සර්වාර්ථික ద్వාර යුනිවර්සල් ගේට් භාවිතා කරනකොට. ඊට අමතරව මේට පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය පවා අඩු වෙනවා. එහෙනම් මම දාගන්න පුළුවන් මෙතනදී මොකද්ද? ඒ තියෙන වාසි මොනවද? අඩු විදුලි පරිභෝජනය. අඩු විදුලි පරිභෝජනය. එක අඩු විදුලි පරිභෝජනය. දෙක පිරිවැය අඩුවීම. දැරීමට සිදුවන පිරිවැය අඩුවීම. තුන පරිපථය වේගවත් වීම. හරි. ළඟට පොඩි කාරණා කීපයක් තියෙනවා. මොකද අපිට පුළුවන් කිව්වා යුනිවර්සල් ගේට් මගින් මූලික ద్వාරවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන් කියලා කිව්වා. එහෙනම් අපි බලමු ක්‍රියාකාරීත්වය ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. එහෙනම් ලියා ගන්න. පොඩි මාතෘකාවක් දාගන්න. නැන් ద్వාරයක් මගින් නොට් ద్వාරයක් සකසා ගැනීම. නැන් ద్వාරයක් මගින් නොට් ద్వාරයක් සකසා ගැනීම.
නෑ නෑ. හරි. එහෙනම් මොකද්ද කාරණය? නැන් ద్వාරයක් මගින් නෝට් ద్వාරයක් සකසා ගැනීම. නැන් ద్వාරයක් භාවිතා කරලා සකසා ගන්න යන්නේ නෝට් ద్వාරයක්. මෙහිදී අපි භාවිතා කරන්නේ එක ආදානයයි ළමයි. එක ආදානයක් භාවිතා කරලා කොහොමද නෝට් ద్వාරයක් සකසා ගන්නේ කියලා බලමු. නැන් එක මෙහෙමයි. මෙයාට මෙන්න මේ විදිහට තියෙනවා. නැන් එක මෙහෙමයි. භාවිතා කරන්නේ මෙන්න මෙහෙම. මේක A කියලා හිතන්නකෝ. ඒකම තමයි මෙතනින් යන්නේ. Aමයි. මෙතන B නෙවෙයි Aමයි. හිතාගන්න A සහ B. A සහ නෑ A සහ A. මොකද්ද වෙන්නේ? Aම තමයි. මෙතන එහෙනම් Aම තමයි. ඒ කියන්නේ එක සහ එක කිව්වොත් නේ ඒකනේ. බිඳුව සහ බිඳුව බිඳුව. එහෙනම් AND එකේදී එකම වර්ගයේ ආදාන භාවිතා කරොත් මෙතන යන්නේ තියෙන්නේ ප්‍රතිදානයත් ඒ වර්ගාකාරයෙන්ම වෙනවා. එහෙනම් මෙතනින් එක આવොත් AND එකේදී පිට වෙන්නේ එක. හැබැයි මෙතන පොඩි නෝට් එකක් තියෙනවා. එහෙනම් පිට වෙන්නේ බිඳුව නේ. හරි. මේක ආශ්‍රයෙන් කොහොමද නෝට් එක වෙන්නේ? මේකට හරියටම සරු සමය ළමයි නෝට් එක. හොඳට බලන්න. මෙතනින් A නම් ඉන්නේ. AND එක දාපුවම මොකද වෙන්නේ? පිට වෙන්නේ තේ. හැබැයි මෙන්න මෙතන NAND එක විදිහට නෝ එකක් භාවිතා කරපු ගම මෙතනින් පිට වෙන්නේ A. එහෙනම් මෙතනින් පිට වෙන්නේ A. එහෙනම් මේ දෙක හරියටම සරල සම වෙනවා. හරි. ඔන්න රූපේ දාලා ලියා ගන්න. ඔන්න රූපේ දාලා ලියා ගන්න. එක් ආදානයක් පමණක් පවතින රූපේ දාගත්තේ නැද්ද තාම? එක් ආදානයක් පමණක් පවතින නැන් ద్వාරයක ප්‍රතිදානය නොට් ద్వාරයක ප්‍රතිදානයට එක් ආදානයක් පමණක් පවතින නැන් ద్వාරයක ප්‍රතිදානය නොට් ద్వාරයක ක්‍රියාකාරීත්වයට සර්ව සම වේ. නැත්නම් සමාන වේ. නොට් ద్వාරයක ක්‍රියාකාරීත්වයට සමාන වේ. ඔය රූප සටහන දාගන්න. එකලා වුණා තරුවක් දාලා ගන්න. මෙහි ප්‍රතිදාන සමාන වේ කියලා. සත්‍යතාවග වශයෙන් පැහැදිලි කරොත් නැන් ద్వාරයේ මම දන්නවා පිට වෙන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ නම් එන්නේ ඒ විතර නෙන්නේ පිට වෙන්නේ ඒ බා. එහෙනම් මෙතන බිංදුව තිබ්බොත් දෙක තිබ්බොත් බිංදුව. මේක නැන් ద్వාරයට අදාළ සත්‍යතාවග. ඔන්න නෝ ద్వාරයට අදාළ සත්‍යතාවග AB බිංදුවයි. එකයි මේක AB නේ වෙනතන ඒ බා. එක බිංදුව බවට නෝට් ద్వාරයට අදාළ සත්‍යතාවග කියලා දාගන්න. එනල යටින් තරුවක් දාලා ලියා ගන්න.
නැන් දෙකයි ඇන් දෙකටයි අදාළ සත්‍යතාව වගු දෙකම එකම ආකාර ගන්නවා බලන්න ප්‍රතිදාන විදියට තියෙන උත්තරේ හරියටම සමානයි එක අතරුවක් දාලා ලියා ගන්න මෙම සත්‍යතාව වගු දෙකට අනුව එනන පොට එන්න ලියලා නැහැ සමහරු නේද ලියා ගන්න දැන් මෙම සත්‍යතා වගු දෙකට අනුව මෙම සත්‍යතා වගු දෙකට අනුව නැන්දුවාරේ ඉහත නැන්දුවාරේ සහ නොට්ද්වාරේ ප්‍රතිදාන එකිනෙකට සමාන වේ. ඉහත නැන්ද්වාරේ සහ නොට්ද්වාරේ ප්‍රතිදාන එකිනෙකට සමාන වේ. හොඳට මතක තියාගන්න හැමතැනදීම නැන් දෙකේ ප්‍රතිදානයට නොට් එකේ ප්‍රතිදානය සමාන වෙනවා කියලා එහෙම නෙවෙයි කියන්නේ. එක ආදානයක් පමණක් පවතින නැන්ද්වාරයක ප්‍රතිදානයට එක ආදානය එක වර්ගයයිනේ. දෙක තුන වුණොත් මේක හරියන්නේ නැහැ. එක ආදානයක් පමණක් පවතින නැන්ද්වාරයක ප්‍රතිදානය නොට්ද්වාරයක ප්‍රතිදානයට සමාන වෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. එහෙනම් ඒ විදිහට ලියාගත්තට පස්සේ මාතෘකාවක් දාගන්න තව එකක් නැන් දෙක භාවිතා කරලා දැන් මම ගොඩනගා ගන්නේ ඇන් දෙක. නැන් දෙක භාවිතා කරලා මම දැන් ගොඩනගා ගන්න යන්නේ ඇන් දෙක. පොඩ්ඩක් කල්පනා කරන්න විනාඩියක් විතර අරන් මේකදි කොහොමද කරන්නේ? මේක කොහොම වෙනවද නේ? හරි බලන්න තනියම හිතන්න පුළුවන්ද කියලා. නැන් දෙකෙන් කොහොමද ඇන් දෙක සකසා ගන්නේ? හරි. හරි. මෙන්න මේ යුනිවර්සල් ගේට් යටතේ අපි ගේට් වර්ග 6ක් ගොඩනගා ගැනීම කතා කරනවා. ඒ කියන්නේ නැන් දෙක පාවිච්චි කරලා ඇන් දෙකයි O එකයි නොට් එකයි හදාගන්න විදිහත්
no එක භාවිතා කරලා and එකයි o එකයි not එකයි ගොඩනගා ගන්න විදිහත් කියන. එතකොට ආකාර 6ක් අපි පරිස්සමට මේ විදිහට අඳුරා ගන්න ඕනි. එහෙනම් දැන් අපිට තියෙන්නේ NAND එකෙන් AND එක ගොඩනගා ගැනීම. හරි. බලමු කොහමද NAND එකෙන් AND එක ගොඩනගා ගන්නේ කියලා. මෙන්න AND එකක් තියෙනවා මේ විදිහට A සහ B කියලා මේ දෙකෙන් එනවා. මේක NAND එකක් කියලා ඔයාලා දන්නවා මාත් දන්නවානේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ එන අවුට්පුට් එකට නැවතත් මම මෙහෙම පාරවල් දෙකකින් යවාගෙන ආදාන දෙකක් විදිහට මම මෙහාට දෙනවා නැවතත් NAND එකක්. මේ කරලා තියෙන්නේ මෙතනින් යන අවුට්පුට් එකට නැවත සම්බන්ධ කරනවා NAND එකක්. කියන්නේ මෙතන NAND වර්ග දෙකක් තියෙනවා. නේ? හරි. බලමු A සහ B ගියොත් මෙතනින් එළියට එන්නේ NAND නම් මෙහෙම එකක්. නේ? හොඳට දන්නවා. එහෙනම් පාරවල් දෙකම එකක් නම් යන්නේ එකම වර්ගය. එහෙනම් ළමයි මම දන්නවා ඉස්සෙල්ලා මේ දෙකේම A ආවනම් මෙතනින් පිටතට ගියේ මොකද්ද මෙහෙම දාපුවාම එකම A නම් n එකේදී A යන්නේ not වෙච්ච ගමන් ඒක අනිත් පැත්ත හැරෙනවා එකම වර්ග නම් එහෙනම් මෙතන යන්නේ එකම වර්ග නම් ඒකේ අනිත් පැත්ත හරවලා තමයි මේක යන්නේ A n එකක් තිබ්බනම් A + B වායකින් යනවා නැවත මෙතන not එකක් තියෙනින්දා තියෙන එකට එක ඉරක් තිබ්බට කමන්නේ එයාට මොකද්ද කලින් වෙලා තියෙන්නේ අදාළ නැහැ තව ඉරක් වදිනවා අයියේ එනකොටත් ඉරක් තියාගෙන එන්නේ එයා එනකොටත් ඉරක් ගහගෙන ඕවර්බා එකක් සහිත වෙන්නේ කමන්න ඒ ඕවර්බා එකට තවත් ඕවර්බා එකක් වදිනවා මෙතනදී ඩබල් ඕවර්බා එකක් එනවා මෙන්න මෙහෙම එතකොට මොකද වෙන්නේ මෙන්න මේ ඉදි දෙකක් තියෙනවා කියන්නේ හරියට විනයි ධන වෙනවා වගේ නේ හරියට මෙන්න මේ පැත්ත හැරිලා මිනිස්සෙක් ඉන්නවා නම් ඔන්න නහය ඔන්න ඉන්නවා නම් පයින් එකක් ගහපු ගමන් එයාගේ නහය මේ පැත්තට හැරෙනවා. ඒ පැත්තේ ඉඳලා කවුරු හරි පයින් එකක් ගහව ගමන් හිටියා වගේම අනිත් පැත්තට හැරෙනවා නේ. දෙපාරක් අනිත් පැත්තට හරවලා වගේ මොකද වෙන්නේ? මේ විදිහට එනවා. යමක් කන පිට හරවලා ආයෙත් අනිත් පැත්ත හරවනවා. කන පිට කියලා හිතාන. ඒකට හොඳ පිටට හැරෙනවා. එහෙනම් මෙන්න මේක සමාන වෙනවා. දෙපාරක් නොට් එක වෙලා තියෙනවා. ඩබල් බා වෙලා තියෙනවා. එතකොට මේ විදිහට සකස් වෙනවා. හරි. මෙන්න මේ රූප සටහන දාගන්න මේ රූප සටහන හරියට සර්ව සම වෙනවා. මොකද්ද? AND එක ක්‍රියාකාරීත්වයට A B A B හරි. රූප සටහන දාගන්න ඊට පස්සේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
ලියාගන්න ආදාන දෙකක් භාවිතා කරන නැන්දවාරයක් ආදාන දෙකක් භාවිතා කරන නැන්දවාරයක් තවත් නැන්දවාරයකට ආදාන දෙකක් භාවිතා කරන නැන්දවාරයක් තවත් නැන්දවාරයකට සම්බන්ධ කළ විට ලැබෙන ප්‍රතිදානය තවත් නැන්දවාරයකට සම්බන්ධ කළ විට ලැබෙන ප්‍රතිදානය තවත් නැන්දවාරයකට සම්බන්ධ කළ විට ලැබෙන ප්‍රතිදානය ඇන්දවාරයේ ක්‍රියාකාරීත්වයට සමාන වේ. හරි අපි බලමු අපි මේ කියන කතන්දරයේ ඇත්තක්ද කියලා සත්‍යතාවයක් හදා ගැනීම. සත්‍යතාවයක් හදන්න යන්නේ. මෙහෙමයි සත්‍යතාවයක් හදාගන්නේ. ඒ සහ B කියන ආදාන දෙක මේ විදිහට භාවිතා කරනවා. එහෙනම් මට තියෙන්න පුළුවන් ආදාන ආකාරය මෙන්න මෙහෙම. මෙන්න හතරයි තියෙන්නේ. ඊට වඩා ඉන්න දෙකක් භාවිතා කරනවා. එහෙනම් මට දැන් නැන්දවාරය හදා ගන්න ඕනි. ඉස්සරහම නැන්ද එක හදාන්නේ නේ. E.B බාඩ එකපාරින්ම හදාගන්න බැයිනේ අපි ඇන් එකක් හදාගෙන ඉන්නකො අමාරු නෝ මට නම් බලුවා. ඔන්න ඇන් එක හදපුවාම එක තැනක එක තිපල් බෑ දෙපැත්තෙම එක තියෙන්න ඕනි. හරි. ඔන්න නැන් දෙකේදී මම මේ විදිහට දාගන්නවා බා එකක්. මොකක්? ඕබා එකක් නැන් දෙක බවට පත් වෙනවා. මෙතනදී එකයි මේක තියෙන අනිත් පැත්ත හදනවා. එක නම් බිඳුව නම් එක. හරි. දැන් එක නැන් දෙක හරි. දැන් ඩබල් නැන් වෙනවා. මොකද මේ තියෙන එක අනිත් පැත්ත හදාලා නේද දැන් ඉන්නේ ඩබල් නැන් දුන්නේ. හරි. එහෙනම් මේ තියෙන එක නැවතත් අනිත් පැත්ත හර වෙනවා. මොකද්ද? මේ තියෙන එක බිඳුව එක. ඔන්න නැන් දෙකට අදාළ සත්‍ය තමයි නේ. මෙන්න මේ දෙතන කියන නැන් වර්ග දෙකට අදාළව. එහෙනම් ඔන්න දැන් මම මේ අඳින්නේ මේක ඇවිල්ලා නැන් දෙකට අදාළ නේ. දැන් කියන්නේ නෝ එකට මෙන්න මෙහෙම ඔන්න ඇන් එක බිඳු එක හරි. මොකද්ද කියන්නේ? පළවෙනි තීරු දෙකේ තුන්වෙනි පේළිය වැරදි. පළවෙනි තීරු දෙකේ තුන්වෙනි පේළිය වැරදි. බලමු කොතනද කියන්නේ කියලා මට නිශ්චිත නැහැ. කොතනද රජිත කියන්නේ? ඔය පළවෙනි වගුවේ සර්. පළවෙනි වගුවේ තීරු දෙකේ තුන්වෙනි පේළිය නේද කියන්නේ? බිඳුව එක නෙමෙයි සර් එන්නේ 1.0 නේද? මේක මාරු කරලා දෙන්න. අවුට්පුට් වෙනස් වෙන්නේ නැහැ. ඒක මාරු කරලා දෙන්න. හරි ඉච්චර. හරි. අවුට්පුට් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහම තමයි. එතන මාරු කරලා ලියලා. හරි. මම මොකද්ද කිය හිටියේ? ඊට පස්සේ මට පුළුවන් ඇන් දෙක සකසා ගන්න බිඳුවයි බලන්න අන්තිම තීරු දෙක සමානද ප්‍රතිදාන දෙක මෙන්න මේකට මේක සමානද ඔව් මෙතනදී මේකට සමානයි එහෙනම්
මේ දෙක දාගෙන ඉවරලා ලියාගන්න. හරි දාගන්න විනාඩියක් විතර අරගෙන ඊට පස්සේ මම පොඩි වාක්‍යයක් දෙන්නම්. එහෙනම් ලියාගන්න මෙම සත්‍යතා දෙකට අනුව මෙම සත්‍යතා වගු දෙකට අනුව ඉහත නැන්දුවාරයන්හි ප්‍රතිදානය ඇන්දුවාරයේ ප්‍රතිදානයට සමාන වේ. හරි එහෙනම් ටක් ගාලා යමු අපි තව එක ආකාරයක් තියෙනවා මෙතන නැන් දෙකෙන් සකසා ගන්නේ කොහොමද කියන එක මම කන්නම් වෙලා ලියා ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ නැන් දෙකෙන් කොහොමද නෝට් එක සකසා ගන්නේ කියන එක. නැන් දෙකෙන් කොහොමද නෝට් එක සකසා ගන්නේ කියන එක. එහෙනම් මාතෘකාව දාගන්න. නැන් ద్వාරයේ මගින් නොට් ద్వාරය සකසා ගැනීම. ඒක කරානේ සබ්. ඒක කරානේ සබ්. නොට් එක අපි කරාද? ඔය ඉස්සෙල්ලාම කරේ නොට් එක. නැන් ద్వාරයේ මගින් ඕ ద్వාරය සකසා ගැනීම. එහෙනම් මුලින්ම කරේ ඒකනේ. හරි. නැන් ద్వාරයේ මගින් ඕ ద్వාරය සකසා ගැනීම. මෙන්න බලමු නැන් ద్వාරය කොහොමද මෙතෙන්ද යූස් කරන්නේ කියලා. මෙහෙම එක ආදානයක් සහිත නැන් ద్వාරයක් මෙහෙම ගන්නවා. මෙතන මෙතනත් මෙහෙම ජොයින් කරලා තියෙනවා කියන්නේ මේකෙන් මේ පාරක් එනවා. මේකේ නැන් දෙකක් යනවා කියන්නේ මෙතන යන්නේ A බා එක. ඇයි? අන් කියන්නේ එහෙම තමයි නොට් එකක් අපුදාම A බා එක. අපි මේ වැඩේම තවත් එකක් ගන්නවා. මෙතන A මෙතනත් A ඔන්න නැන් දෙකක් අයත් හදා ගන්නවා. එහෙනම් මේකේ ආපු අවුට්පුට් එකම තමයි ආය වැඩි පැහැදිලි කරන්න ඕනේ. අන් එක නම් A නොට් එකක් ඇවිල්ලා නැන් දුනාම A බා. මෙන්න මේ දෙක මම නැවතත් මේක ජොයින්ට් එකක් මෙන්න මෙහෙම පල්ලෙහාට දාගන්න පොඩියට. මොකද එළින්ම දාගත්තත් මෙහෙම හරි ලොකුවට අඳින්න වෙන හින්දා මම මේකට නැවත මම දාගන්නවා. මොකද්ද නැන් දෙකක් මෙතනින් එන්නේ A බා මෙතනින් එන්නේ A බා. ඇන් දෙකක් නම් A බා එකෙන් එන්නේ A බා නොට් ඉච්ච ගමන් ඒකේ බා එක අන්න එනවා. නේ හරි. දැන් බලමු මේක කොහොමද
sorry. මෙතනදී A භාවිතා කරන්න එපා. ඒ හැදේම තියෙන B එකක් භාවිතා කරන්න. B මෙතනින් යන්නේ B. එහෙනම් මෙතනින් මේ පිටට යන්න ඕනේ and එකක් නම් B නැන්දුන ගම B bar. එහෙනම් මෙතනින් එන්නේ B bar and උන ගමන් A bar dot B bar වෙනවා. ඊට පස්සේ මේකේ නැන් විච්ච ගමන් මේකේ බා එක වෙනවා. මෙහෙම. ඕක තමයි මේකේ අවුට්පුට් එක වෙන්නේ. පොඩ්ඩක් ඔය විදිහට දාගන්න. මේක මෙහෙම ප්‍රකාශ කරනවා ඉදිරියට ගියාම අපිට ඩීමෝගන් න්‍යාය කියලා එකක් එහෙම එනවා. එතකන් ලොකුවට යන්න එපා. මේක මම මේ විදිහට ප්‍රකාශ කරගන්නවා මොකද? කියලා. හරි. ඊට පස්සේ මට පුළුවන් මේක සරල සම වෙන්න හදන්නේ මොකේදද? A සහ B කියන ආදාන දෙක භාවිතා කරන ඕද්වාරයක් නේද මම සකසා ගන්න යන්නේ මෙතන. හරි. ඉස්සලා භාවිතා කරපු එකම තමයි මෙතන තියෙන්නේ මෙහෙම. මොකද්ද? A + B. හරි. මේක මට කියන්න වෙන්නේ නැහැ මොකද තව එක්තරා තියරියක් තියෙනවා ඩෙමෝගන් කියලා. එන්නේ ඒකෙන් තමයි ඒක සකසා ගන්නෙ. මේක දැනට දාගන්න. හැබැයි මේක ට්‍රූත් ටේබල් එකෙන් මට පැහැදිලි කරන්න පුළුවන්. මේක සමාන වෙනවා මෙන්න මේකට. හරි. ඉදිරියේදී මෙන්න මෙහෙමයි. ඇතුලේ තියෙන බා දෙකක් කියලා මේ සම්පූර්ණ එකට ඉන්වර්ස් එකක් කියලා කියනවා. මේක තමයි මේ විදිහට තියෙන්නේ. එහෙම වුණොත් මේක අයින් කරගන්න පුළුවන්. මේ තියෙන බා එක අයින් කරනවා. මේ තියෙන බා එකත් අයින් කරලා මැද තියෙන ලකුණ මාරු කරලා ලියනවා කියලා නීතියක් එනවා. හරි. ඒවා ඉදිරියේදී කියමු. දැනට කියන්න බෑ එක. දැනට ওই විදිහට තියාගෙන මෙතන A නම් ආවේ, මෙතන B ආවේ, මෙතනින් මොකද පිටට යන්නේ මෙයා A + B කියලා. එහෙනම් මේක සමාන වෙනවා දැනට හැඩේ විතරක් හිතා ගන්න. දෙකේම තියෙන බාධක මේ සම්පූර්ණ එකේ බාධකකුත් තියෙනවා. එහෙනම් මේකට මේක ගිහින් මේකට මේක ගිහින් වගේ විනාඩි දන්නවා වගේ විනාඩි දන්නවා වගේ වෙනවා. හැබැයි මම තියෙන ලකුණක් මාරු කරනවා වගේ එකක් කරනවා. හරි. ඔය විදිහට සකසා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එක් ආදානයක් සහිත නන්ද්වාරයක ප්‍රතිදානය හා තවත් එවැනිම නන්ද්වාරයක ප්‍රතිදානය යන ප්‍රතිදාන දෙකම තවත් එක් නන්ද්වාරයකට භාවිතා කිරීමෙන් ඕද්වාරයක ක්‍රියාකාරීත්වයට සමාන ප්‍රතිදානයක් ලබා ගත හැක. ඕද්වාරයක ප්‍රතිදානයට සමාන ඕද්වාරයක ක්‍රියාකාරීත්වයට සමාන ප්‍රතිදානයක් ලබා ගත හැක.
බලමු සත්‍යතා වගු ඇසුරෙන් මේක කියා ගන්න පුළුවන්ද කියලා. මම මේක මකනවා. අන්න සත්‍යතා වගු ඇසුරෙන් කියන්නේ යද්දි A තියෙනවා B තියෙනවා. එන්න පුළුවන් ආකාර මෙහෙමයි. බිඳුව 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 1 1 බිඳුව 1 1. ඊට පස්සේ මම මේක සත්‍යතා වගු ඇසුරෙන් ගොඩනගා ගන්නවා. මට අවශ්‍ය වෙනවා E බා එක වනිනේ. අයි එකකින් ආවේ A බා ඊළඟකින් ආවේ B බා. එහෙනම් මෙතන A බා කියන්නේ මේක මේ තීරුව අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අනිත් පැත්ත. ඒකේ තියෙනවා අනිත් පැත්ත දානවා. බිඳුවට එක දාන එක බිඳුවකට වඩා බිඳු දාන. B බා වලදී සිද්ධ වෙන්නේ මොකද්ද? මේ තියෙන තීරුව අනිත් ඒවා ඔක්කොම වහලා B කේ තියෙන ඒවා අනිත් පැත්ත හරවනවා. එක බිඳුව එක බිඳුව. හරි. දැන් ඊළඟ තීරුව මොකද්ද වෙන්නේ? වැඩි දුර යවන්න නැතුව ලියන්නනේ. මට තව එකක් ලියන්නත් ඕනි හින්දා. ඔන්න A බා A ගේ අනිත් පැත්ත. ඔන්න B බා B ගේ අනිත් පැත්ත. තියෙනවා එක වෙනුවට බිඳුව බිඳුව වෙනුවට එකක් ලියා ගන්නවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙතන? A බා B බා කියලා තියෙනවා. මට මේකේ ඊළඟට අන්තිමේට ආපු අවුට්පුට් එක තමයි A බා B බා. මේ දෙකේ AND එක. මේ දෙකේ AND එක භාවිතා කරලා ඒකේ NAND එකත් භාවිතා කරනවා නේ. අයනම මේක හදාගෙන ඉන්න ඔයාලට අමාරු මට එකපාරින් ඕනනම් කියන්න පුළුවන්. AND එක මොකක්ද? එක එක නම් එක. හැබැයි උඩින් එකක් කියනවා ඒක අනිත් පැත්ත හරවලා එකපාරට ලියා ගන්න ඕනේ. හරි. අපි මේ මට්ටමට දැන් සකස් වෙමු. තව තීරුවක් ඕනනම් මට මෙහෙම ලියලා ඔයාලට අමාරු නම් මේක එක ලියලා ඒක ඇසුරෙන් NAND එක ලියා ගන්න පුළුවන්. හැබැයි මම එකපාරින් ලියන්න බලන්න මේ අවස්ථාවේදී මොකද්ද මේකේ NAND එක. මෙන්න මෙහෙමයි. ඉස්සරම් බලන්න මේ දෙක මේ උඩ ඉදි කෑල්ල අමතක කරලා මෙන්න මේ තීරු දෙක තියෙන්නේ ඒකේ AND එක. එහෙනම් 1 1 තිබ්බොන පන්සලකින් එහෙම කරගන්න. 1 1 තිබ්බොම මම උඩ ඉදි කෑල්ල අමතක කරලා මෙහෙම ලියනවා. එක තිබ්බොත් දෙකේම එක තිබ්බොත් විතරයි හරියන්නේ. ඒක අනිත් පැත්ත. එහෙනම් මේක අනිත් පැත්ත හැරෙනකොට මේක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අනිත් පැත්ත එක විදියට බිඳුව ලියනකොට. එක විදියට බිඳුව වෙනුවට එක ලියන්න ඕනේ. එහෙනම් ඔය විදිහට එන්න ඕනේ කියලා මම දැන් දන්නවා. හරි. එකපාරින් මම අන්න ඔකට නගාගත්තා. මෙන්න මෙහෙමයි. AND එක නම් එක නොට් එකක් තියෙනවා. එහෙනම් බිඳුව. AND එක නම් බිඳුව නොට් එක නම් එක වෙනවා. AND එක නම් බිඳුව නොට් එක නම් එක AND එක නම් බිඳුව. හරි. ඔන්න ඔක හරි. බලමු සර්ව සම වේද කියලා මේ පැත්තෙන් A B A + B O එක. බිඳුව. හරි. ඔය එකේදී එක තැනක විතරක් එක තිබ්බ ප්‍රමාණවත්. එහෙනම් අන්තිම තීරුව බලන්න දෙකේ ප්‍රතිදාන සමානයි. එහෙනම් ලියා ගන්න මේක දාගෙන වගු දෙක දාගෙන ලියා ගන්න. ඉහත නැන්දුවාරයන්හි ප්‍රතිදානය ඇන්දුවාරයේ ක්‍රියාකාරීත්වයට සමාන ප්‍රතිදානයක් ලැබේ. ඉහත සත්‍යතා වගු මගින් ඉහත නැන්දුවාරයන්හි ප්‍රතිදානය ඇන්දුවාරයේ ක්‍රියාකාරීත්වයට සමාන ප්‍රතිදානයක් ලැබෙන බව තහවුරු වේ සනාථ වේ කියලා මොනවා හරි එකක් දාගන්න. සනාථ වේ. හරි. එහෙනම් අපි දැන් නැන්දුවාරයේ මගින් මොකද්ද කළේ? අපි කරපු ටික යුනිවර්සල් ගේට් කියන එක අපි දැන් දන්නවා NAND එකනේ.
සහ no එක. NAND එක භාවිතා කරලා අපි දැන් හදුවා මුලින්ම not එක ඊට පස්සේ AND එක O එක. හරි. ඊළඟ දවසේ අපිට තියෙන්නේ no එක භාවිතා කරලා මෙන්න මේ කිව්ව මේ තුනම ගොඩනගා ගන්න එක. හරි. ඊළඟ දවසට මේක බාරයි. හරි. එහෙනම් බලමු අද දවසේ අපි කරන්නේ කොහොමද? පටන් ගත්තේ ద్వාර සංයෝජනය කියන කොටස. ద్వාර සංයෝජනය කියන කොටස නැත්නම් combinational gate. combinational gate. combinational gate එක යටතේ අපිට කතා කරන්න ආවා NAND එක සහ NO එක කොහොමද ගොඩනගා ගන්නේ කියලා. මේක සාකච්ඡා කරාට පස්සේ අලුත් ගේට් වර්ගයක් අපිට හම්බුණා XNOR එක. මොකද්ද? XNOR එක. මේකත් කරා ඊට පස්සේ XNOR එක ගොඩනගා ගත්තට පස්සේ ආවා හොඳ මාතෘකාවකට universal gate. universal gate. හරි. නැත්තම් සර්වාත්‍රික ద్వාර කියන මාතෘකාවට ආවා universal gate. හරි. universal gate වලට ආවා. එතකොට අපි කිව්වා මූලික ద్వාර කියන්නේ මොනවද? මූලික ద్వාර කියන්නේ AND එක, O එක සහ NOT එක. එහෙනම් ద్వාර සංයෝජනෙන් ගොඩනගාගන්නේ නැහැ. දෙක NO එක කියන එක. එහෙම නැත්නම් universal gate කියන්නේ සර්වාත්‍රික ద్వාර කියන්නේ සර්වාත්‍රික ద్వාර කියන්නේ NAND එකයි NO එකයි. NAND එකයි NO එකයි ద్వාර භාවිතා කරලා AND එක O එක NOT එක කියන මූලික ద్వාරයන්හි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන් කියලා අපි NAND එක භාවිතා කරලා AND එකයි O එකයි NOT එකයි NOT එකෙන් තමයි පටන් ගත්තේ ඕන සාකච්ඡා කරා. හරි. එහෙනම් අපිට තියරි පැත්තෙන් අපි කාරණා ඉදිරියට යනවා. ඔයාලට තියෙන මෙන්න මේ කාරණා එකින් එක ඔයාලට අමුණ ගන්න තියෙන ඔයාලගේ හිත ඇතුලේ. නේ? මෙන්න මේවා මිස් කරගන්න එපා. මෙහෙම ගිහිල්ලා අපිට තියෙනවා බූලියානු බීජගණිතය භාවිතා කරලා යම් ප්‍රකාශන සුළු කරන්න. ටිකක් අමාරු වෙනවා හැටියට. ඊට පස්සේ කාණ මැප් තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. එතෙන් යද්දී මේවා කරන්න අවශ්‍ය කරන මූලික දැනුම මේ ටිකට අවශ්‍යයි. ඊට පස්සේ ద్వාර ආකාරවලින් ඊළඟ දවසේ අපිට කතා කරන්න පුළුවන් NO එක භාවිතා කරලා කොහොමද NOT එක AND එක O භාවිතා කරන්නේ කියන එක. එහෙනම් අද දවසේ මෙන්න මේ ඔක්කොම සාකච්ඡා කරා. හරි. එහෙනම් අද දවසට අපි නවත්තමු. තේරි ගානට බැලන්ස් එකේ අරයි යන්න. ගානට කරන නියමිත වේගවලට මේ ඒ විදිහට කරගෙන යනවා. නෝට් අඩු කරගන්න එපා. යම් සාධාරණ හේතුවක් මත වුණත් මොනවා හරි දෙයක් වුණත් ඒක කොහොමද සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. එහෙනම් හරි කරපු දේවල් තේරෙනවා ඇති කියලා හිතනවා. හරි. තව දෙයක් කියන්න. පන්ති ගාස්තු පරණ පන්ති ගාස්තු දැන් ඔන්ලයින් කරන්න පටන් ගන්න මාස 3යි. ඒ අඩුපාඩු තියෙන අය සමහර අය ගෙවනවා. සමහර අයට තම අතපසුවීම් තියෙනවා. හරි. ඒ ගෙවනකොට ඒ වුණ ස්ලිප් එකේ ඒ කියන්නේ ඔයාලා බැංකුවට හරි CDM මැෂින් එකකට හරි ගෙවනවා නම් පෑනෙන් පොට්ටක් ලියන්න. මොකක්ද නමක් කියමු අපි. හරි. මොකක්ද නමක් මෙතන ඔයාගේ නම ලියන්න. අපිට අසිත් කියලා. අසිත් කියලා දාලා ඔයා ඒ ගෙවන මාසේ පොට්ටක් ඉදිරියෙන් හරි කොහෙන් හරි දාන්න. නේ ජූනි මැයි නේ ඒ දාන එක දාන්න. ජූනි මැයි මොහරි ඒ මාසේ සටහන් කරලා යවන්න. මම ඒවා පොඩ්ඩක් තියාගන්නවා. හරි. එහෙම නැතුව ඔන්ලයින් ගෙවනවා නම් ඔයාලට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න වෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකේ ඕන එඩිට් කරලා ටෙක්ස්ට් එකක් එඩිට් කරන්න පුළුවන් නම් දාන්න තමන්ගේ නමත් එක්ක. එහෙම බැයි නම් ඔයා ඒ ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එක ගෙවද්දී යටින් දාන්න නම මාසේ දාලා එවන්න. හරි. ඉතින් මේ විදිහට එහෙම කරන්න. එහෙනම් අද දවසට නවත්තන්න. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි. ආයුබෝවන්.